හරි. මේ බලන්න. දැන් ඝර්ෂණ බලය කිව්වොතින් ඕගොල්ලන්ට අංක 3ක් මතක් වෙන්න ඕන. හරිද? අංක 1 මොකද්ද? ස්ථිතික අවස්ථාව. ස්ථිතික අවස්ථාව කියන්නේ මේකෙදි ගත්තොත් එහෙම නොලිස්සන. මෙතනට මොකද වෙන්නේ? f සමානයි μ r මෙතනට දාන්න පුළුවන්ද? f සමානයි μ r මෙතනට දාන්න බෑ. ඔන්න ළමයි වරද්ද ගන්න එක තැනක්. මෙතනට f සමානයි μ r දාන්න බෑ. හරිද? මෙතනදි ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? කැපිටල් F නෝට් සමානයි කැපිටල් P. ඝර්ෂණ බලය බාහිර බලයට සමානයි. හරිද? මෙතනදි ගත්තොත් එහෙම මේ අවස්ථාවේදී ඝර්ෂණ බලය සමානයි බාහිර බලය. හරිද? ඝර්ෂණ බලය සමානයි බාහිර බලය. අන්න එතකොට ඒක තමයි මුලින්ම අවස්ථාව. ඊට පස්සේ ඊළඟ අවස්ථාව මොකද්ද? ඊළඟ අවස්ථාව අංක 2 සීමාකාරී අවස්ථාව. එතකොට සීමාකාරී අවස්ථාව ලිස්සන අවස්ථාවද? ඒක මෙන්න මෙහෙමයි. දැන් මේ බලන්න මම මේක කිසියම් අවස්ථාවකදී කියලා තියෙනවා. අපි මේකත් ලියලා ඒක මම කියන්නම්. මෙතනදි ගත්තට පස්සේ මේක මොකද්ද වෙන්නේ? මෙතනදි ගත්තම එහෙම කැපිටල් F සමානයි μ r. කැපිටල් F සමානයි μ r. එතකොට මේක කවුද? මේ කැපිටල් F එක සීමාකාරී ඝර්ෂණ බලය. මෙතන μ කියලා කියන්නේ සීමාකාරී ඝර්ෂණ සංගුණකය. මේක නොලිස්සන අවස්ථාවද ලිස්සන අවස්ථාවද කියන එක තාම මම කිව්වේ නැහැ. ඒක මම ඉස්සරහදී කියන්නම්. ඊට පස්සේ අංක 3 මොකක්ද දෙන්නේ? ගතික අවස්ථාව. ඒ කියන්නේ ගතික අවස්ථාව කියන්නේ ලිස්සන අවස්ථාව. එහෙනම් එතකොට ගත්තොත් එහෙම එතෙන්දි ගන්න පුළුවන් මොකද්ද? එතෙන්දි ගන්න පුළුවන් කැපිටල් F ඩෑෂ් සමානයි μ ඩෑෂ් වාරයක් කැපිටල් R. එහෙනම් එතකොට ගත්තොත් මේක සම්මත සමීකරණයක්. මේකෙදි ගත්තොත් ඊළඟට මේකෙදි මොකද වෙන්නේ? කැපිටල් F ඩෑෂ් කියන්නේ ගතික ඝර්ෂණ බලය. මෙතන ගතික ඝර්ෂණ සංගුණකය. හරි. මෙන්න මෙයා ගැන මට පොඩි විස්තර කිරීමක් කියන්න තියෙනවා. ඔන්න ඔය අවස්ථා තුන ඉක්මනට ලියා ගන්න. ඔතන යට තියෙන ඉඩට. හරිද? ඒකේ අර අච්චු ගහලා තියෙන කාරණාව වැදගත් නෑ. ඝර්ෂණ බලය කියලා කිව්වා. 1 2 3 අවස්ථා තුන දාගත්තා. මෙන්න මේ ටික ලිව්වා. හරිද? ඉක්මන් කරන්න. හරිද? ඝර්ෂණ බලය මෙතන අංක එක තියෙන ස්ථිතික අවස්ථාව නොලිස්සන F සමානයි μ r දාන්න පුළුවන්ද? F සමානයි μ r දාන්න බෑ. F සමානයි μ r දාලා රතු පෑනෙන් කපලා දාන්න F සමානයි μ r දාන්න බෑ. හරිද? F සමානයි μ r දාන්න බෑ. ඊට පස්සේ F නෝට් සමානයි කැපිටල් P. F නෝට් සමානයි කැපිටල් P. එතන යට ලියන ඝර්ෂණ බලය සමානයි බාහිර බලය. 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 ඊට පස්සේ සීමාකාරී අවස්ථාව.
සීමාකාරී අවස්ථාව එහෙනම් මේකෙදි ගත්තොත් එහෙම F සමානයි μ r. එතන F කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය, μ කියන්නේ සීමාකාරී ඝර්ෂණ සංගුණකය. සීමාකාරී ඝර්ෂණ සංගුණකය. අංක 3 ගතික අවස්ථාව. ගතික කියලා කියන්නේ ඝර්ෂණීය පාඩමේදී මොකද්ද? ලිස්සන අවස්ථාව. ගතික කියලා කියන්නේ ඝර්ෂණීය පාඩමේදී ලිස්සන අවස්ථාව. එතකොට F dash සමානයි μ dash r. එතකොට μ කියා මේ F dash කියන්නේ ගතික ඝර්ෂණ බලය, μ dash කියලා කියන්නේ ගතික ඝර්ෂණ සංගුණකය. හරි. එතකොට ගත්තොත් ඉතින් මෙන්න මෙතනදී ඊළඟ කාරණාව හරිද? හරි ඉක්මන් කළා ඔක සම්පූර්ණ කරගන්න. එහෙනම් එතකොට මේ මෙතෙන්දි ගත්තොත් එහෙම ආයෙ මම අර ප්‍රස්ථාරය පොඩ්ඩක් අඳින්නම්. මෙතනට ගන්න. අර ප්‍රස්ථාරය පොඩ්ඩක් අඳින්න. එහෙනම් මේ පැත්තට ගන්නේ මොකද්ද? ඝර්ෂණ බලය. මේ පැත්තට ගන්නේ බාහිර බලය. එහෙනම් එතකොට ගත්තෙන් මෙන්න මේ විදිහට මේ ප්‍රස්ථාරයේ විචලනය වෙන්නේ. ඔහොම ගියා ඔහොම ඔය විදියට. හරිද? හරි. එහෙනම් එතකොට ගත්තොත් එහෙම මෙන්න මෙතන තියෙන බලයට කියනවා මොකද්ද? කැපිටල් F සීමාකාරී. එහෙනම් මෙයා කවුද? කැපිටල් F ගතික ඝර්ෂණ බලය. හරිද? ඊට පස්සේ මෙන්න මේ ප්‍රදේශය මෙන්න මෙතනදී ගත්තොත් මේක අපිට ගන්න පුළුවන් විශේෂ තත්ත්වයක්. එතකොට අපි මේක අර සාකච්ඡා කරපු පළවෙනි එක තමයි මෙතන. අපි සාකච්ඡා කරපු දෙවෙනි එක තමයි මෙතන. අංක 2. අපි සාකච්ඡා කරපු තුන්වෙනි ප්‍රදේශය තමයි ඕක. එහෙනම් අපිට ගාණක් හම්බුනාට පස්සේ මේක ප්‍රස්ථාරයේ කොතන තියෙන අවස්ථාවක්ද කියලා අපි ගාණ හිතා ගන්න ඕන. 1 කියන තැනද තියෙන්නේ, 2 කියන තැනද තියෙන්නේ, 3. ඔන්න ඕක තමයි ඝර්ෂණීය ගාණක මුලින්ම කරන්න ඕන දේ. බොහෝ ගණන් වල මුලින්ම කරන්න තියෙන්නේ අපි දැන් මේ ගාන හදන එකේ ඝර්ෂණ බලය පවතින්නේ 1 කියන තැනද 2 කියන තැනද 3 කියන තැනද කියන එකයි තීරණය කරන්නේ. එතකොට හරිම ලේසි. කොහොමද මේක තීරණය කරන්නේ? මේ මෙතෙන්දි ගත්තට පස්සේ අපිට මෙයාව ලේසියෙන් හොයන්න පුළුවන්නේ. කොහොමද? මෙන්න මෙතනදී කෙලින්ම අපිට හොයන්න පුළුවන් කැපිටල් F සීමාකාරී කියන එක හොයන්න පුළුවන්. μ සීමාකාරී ගුණ කිරීම කැපිටල් R. එතකොට නැත්නම් μ සීමාකාරී කියලා කියන්න තෝ μ ස්ථිතික කියලා ලියන්න. μ ස්ථිතික ගුණ කිරීම කැපිටල් R. හරිද? μ ස්ථිතික ගුණ කිරීම කැපිටල් R. එහෙනම් ඒකෙන් අපිට කෙලින්ම සීමාකාරී ඝර්ෂණ බලය හොයන්න පුළුවන්. එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලයට වඩා බාහිර බලය අඩුයි නම් මොකද වෙන්නේ? මේ හරියද මේ දෙන්න සමානයිනේ. එහෙනම් ඉන්නේ මොන ප්‍රදේශයේද? අංක 1 ප්‍රදේශයේ. ඊට පස්සේ ගත්තොත් එහෙම සීමාකාරී ඝර්ෂණ බලයට වඩා බාහිර බලය වැඩි නම් අංක 3 ප්‍රදේශයේ. අන්න එතකොට මෙන්න මෙයාව හොයලා තමයි බොහෝ දුරට අපි ඉන්න තැන තීරණය කරගන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම සීමාකාරී අවස්ථාව. ගත්තොත් එහෙම මෙතනදී මේක ගත්තොත් මේක අපිට ගන්න පුළුවන් මේ දෙපැත්තටම නොලිස්සනවා කියලා ගන්නත් පුළුවන්, ලිස්සන පැත්තට ගන්නත් පුළුවන්. එහෙනම් සීමාකාරී අවස්ථාව කොහොම ගන්න පුළුවන්ද? මෙතනදී නොලිස්සන පරිදි අර නොලිස්සන පැත්තට ගන්න ඕන නම් නොලිස්සන පරිදි යෙදිය හැකි උපරිම බාහිර බලය. කිව්වොත් එහෙම නොලිස්සන පරිදි යෙදිය හැකි උපරිම බාහිර බලය අන්න නොලිස්සන පැත්තට ගන්න පුළුවන්. ඊට පස්සේ ලිස්සන පරිදි යෙදිය හැකි අවම බාහිර බලය. ඒ විදිහට ඒක අනිත් පැත්තට ගන්නත් පුළුවන්. මේක හරියට මොකක් වගේද? මම ඔයගොල්ලන්ට ප්‍රශ්න සාකච්ඡා විදිහත් කියලා තියෙනවා. මොකක් වගේද මේක? අර මේ මීට අවුරුදු කිහිපයකට කලින් එහෙම මට ඒ වසර එහෙම මතක නැහැ. මේ අර මේ මහින්ද රාජපක්ෂ එහෙම මේ රජ කරන කාලේ එහෙම මේ දෙරණ හිරු එකේ එහෙම නිවුස් බලලා තියෙනවද? දෙරණ හිරු එකේ එහෙම නිවුස් බලනකොට දැන් හිතන්න ලුණු මිල වැඩි වුණා. හරිද? ලුණු මිල වැඩි වුණාට පස්සේ දැන්
මේක කියන්නේ කොහොමද මේ අර කොම්බුවේ මේ මොකද්ද හිරු එකේ කොහොමද කියන්නේ මේ මොකද්ද දේශීය ලුණු මිල ඉහළට දේශීය ලුණු ගොවියාට හොඳ මිලක් හරිද කියලා මේ අර කැලේ ගිහිල්ලා ලුණු ගොවියොත් එක්ක කතා කරනවා මේ රට ලුණු මිල තමයි ඉහළ ගිහිලා තියෙන්නේ හරිද ඒවා ලංකාවේ ලුණු වවන මිනිස්සුත් එක්ක ගිහිල්ලා කතා කරනවා එහෙම අර රටින් ගෙන්නන ඒවා තමයි මිල ගිහිලා තියෙන්නේ ඒතකොට ලංකාවේ මිනිස්සුත් එක්ක ගිහිල්ලා කතා කරනවා නැත්නම් ඒතකොට දැන් මේක සිරස එහෙම පෙන්වන්නේ කොහොමද සිරස එහෙම පෙන්වන්නේ පිටකොටුවට ගිහිල්ලා බඩු ගන්න මිනිස්සුත් එක්ක හොඳ නිකන් සල්ලි නැති මිනිස්සෙක් වගේ අල්ලලා මේ කතා කරලා අහන කොහොමද ලුණු මිල වැඩි වෙලා නේද කියලා. ඌ ඉතින් හොඳට කියන්න තියෙන ටික. හරිද? ඒ විදිහටනේ. ඒතර ගත්තට පස්සේ අර එකම සිද්ධිය කෙනෙකුට වාසිදායකව පාවිච්චි කරන්න පුළුවන්. තවත් කෙනෙකුට අවාසිදායකව පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මෙතනදිත් එහෙමයි. මේ ඉන්නේ මෙතන සීමාකාරී අවස්ථාවේ. මෙතන මෙන්න මෙයා විශේෂයි. මෙතන ඉන්නේ සීමාකාරී අවස්ථාවේ. ඒ සීමාකාරී අවස්ථාවේ ඉන්නකොට අපිට අවශ්‍ය වෙන්නේ සමතුලිතයි කියලා කියන්න නම් සමතුලිත තාම ලිස්සන්නේ අසමතුලිත බලයක් නැහැ කියලා කියන්න නම් අපි මේ පැත්තට ගන්නවා. අපිට එහෙම නෙවෙයි මේක චලිත වෙනවා කියලා කියන්න ඕන නම් අපි ඒ සීමාකාරී අවස්ථාවම අනිත් පැත්තට ගන්නවා. එහෙනම් මායිම වෙන් වෙන්නේ මෙතන. මෙතනදි ගත්තොත් එහෙම අපිට කැමති පැත්තට අපිට වාසි සහගත පැත්තට අපි ඒක කියනවා. ඕක හොඳ උදාහරණයක් තමයි තව මේ මෙතනදි මේ අර නුවර දිස්ත්‍රික්කේ එහෙම මේ මම මේ ඕගොල්ලෝගේ පැති වලට අහු වෙන්නේ මේ පැත්තෙත් ඇති එහෙම කට්ටිය හරිද නුවර දිස්ත්‍රික්කේ එහෙම හද්ද මේ වඩ මේ 18 වංගුවෙනුත් ගිහිල්ලා සෑහෙන දුර ගියාට පස්සේ හසලක තියෙනවනේ ඒ නුවර කෙලවරම හරිද මහියංගණයට චුට්ටයි හරිද වැද්දහූ කියනවත් ඇහෙනවා හරිද ඒක ගත්තට පස්සේ ඒ වගේ උන් එහෙම මේ මොකද්ද කවුරු හරි එහෙම අහුවොතින් එහෙම කොහෙද ගෙවල් කියලා අපි නුවරනේ කියලා කියනවා ඒක උන්ට නුවර ළඟට වඩා නුවර ළඟයි කෑගල්ලට හරිද කෑගල්ලට පැයයි යන්නේ නුවර ඉඳගෙන අරුන්ගේ ඉඳගෙන ඉන්න පැය දෙකක් තුනක් විතර යනවා එහෙම නැතුව ඊට පස්සේ මේ කැම්පස් ගන්න වගේ වෙලාවට උන් කියනවා අපි නුවර අරහේ කෙලවරේ වුණාට අපිත් දුෂ්කරයි තමයි අපිට මෙහෙම නුවරට කියලා අපි සලකන එක අසාධාරණයි එහෙම කියලා කියනවා හරිද තේරුණාද අර එකම තැන ඉන්නේ අර මායිමේ ඉන්නකොට මොකද වෙන්නේ තමන්ගේ වාසි සහගත පැත්තට දෙපැත්ත පාවිච්චි කරන්න පුළුවන් අන්න ඒ වගේ තැනක් තමයි මෙතන සීමාකාරී සමතුලිත අවස්ථාව අර පැත්තට ගන්නත් පුළුවන් මේ පැත්තට ගන්නත් පුළුවන් අන්න ඒක ගානෙදි කපටි වෙලා තමන්ට ගැළපෙන විදිහට කරන්න ඕන අන්න ඒක තමයි ඊළඟට තියෙන දේ ඔන්න ඔච්චරයි මේකේ තියරි කියලා තියෙන්නේ හරි මුලින්ම එහෙනම් ඊට පස්සේ මේ ප්‍රස්තාරය අඳින්න ඊට පස්සේ මේ ටිකත් පොඩ්ඩක් ලියන්න ඊට පස්සේ මම මෙතන වාක්‍යයක් කියන්නම් හරිද හරිද ඊට තියෙන තැනක ඒක පොඩ්ඩක් ප්‍රස්තාරය ඇඳලා අර ටික පොඩ්ඩක් ලියා ගන්න ඊට පස්සේ ගණන් ටික හදනකොට මේකේ වැඩ ටික ඉවර වෙනවා හරිද ඊට පස්සේ මම ගණන් ටික හදනවා ගණන් ටික හදලා යනගෙන අතරේ මම රොෂාන් අයියට කිව්වා බයිසිකලයක් අරගෙන එන්න කියලා මේ මම ඒ ඝර්ෂණ බලය ගැන කරලා පෙන්නන්නම් ඝර්ෂණ බලය කොහොමද කියන එක හරිද ඒක කරලා පෙන්නලා ඉවරනාට පස්සේ අදට ඉවරයි හරිද පොඩියට ඇඳ ගන්න නැතුව ඉඩම අදිනම් Tamanට කොලයක ලියා ගන්න.
එහෙනම් මෙතන තරුවක් දාලා ලියන්න. මෙතනින් තරුවක් දාලා ලියන්න. මෙතන තරුවක් දාලා ලියන්න. සීමාකාරී සමතුලිතතාව යනු 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 සමතුලිත අවස්ථාවකි. සීමාකාරී සමතුලිතතාව යනු සමතුලිත අවස්ථාවකි. සීමාකාරී සමතුලිතතාව යනු සමතුලිත අවස්ථාවකි. ඊට පස්සේ කියන්නේ ගැටලුවට ගැළපෙන පරිදි ගැටලුවට ගැළපෙන පරිදි ගැටලුවට ගැළපෙන පරිදි රෝම ඉලක්කාංක 1 සමතුලිත බව රැකෙන අවසාන අවස්ථාව. ගැටලුවට ගැළපෙන පරිදි සමතුලිත බව රැකෙන අවසාන අවස්ථාව. ගැටලුවට ගැළපෙන පරිදි සමතුලිත ගැටලුවට ගැළපෙන පරිදි කියලා කමාවක් දාලා ඊට යටින් රෝම ඉලක්කාංක 1 ගැටලුවට ගැළපෙන පරිදි කියලා කමාවක් දාලා සමතුලිතතාව රැකෙන අවසාන අවස්ථාව. සමතුලිතතාව රැකෙන අවසාන අවස්ථාව. හරිද? සමතුලිතතාව රැකෙන අවසාන අවස්ථාව. හරිද? ඊට පස්සේ රෝම ඉලක්කාංක 2 ලියන්න. එහෙනම් සමතුලිතතාව රැකෙන අවසාන අවස්ථාව කියන්නේ ඒක වෙනත් විදිහකින් කිව්වොත් කොහමද? සමතුලිතතාව බිඳී යන පළමු අවස්ථාව. එහෙනම් රෝම ඉලක්කාංක 2 සමතුලිතතාව බිඳී යන පළමු අවස්ථාව. සමතුලිතතාව බිඳී යන පළමු අවස්ථාව. සමතුලිතතාව බිඳී යන පළමු අවස්ථාව. ලෙස ගත හැක. ලෙස ගත හැක. ලෙස ගත හැක. හරිද? හරි. එහෙනම් ඊට පස්සේ ටියුට් එකේ පළවෙනි ගාන ඉඳන් හදාගෙන යන්න. අද අපි ওই ගණන් මෙතන තියෙනවානේ ගණන් 15ක්. ඒ ගණන් 15 හදලා ඉවර කරමු. එතකොට වැඩේ ඉවරයි. හරිද? 15ම හදන්න try කරමු. ඒකින්ද වේගෙන් හදන්න. 15යි තියෙන්නේ කියලා කාලය ඇති කියලා හිතන්න එපා. මදි. හොඳද? විස්තර කරමින් හදන්න මදි. ඒකින්ද අපි 15ම හදන්න try කරමු. ඒකින්ද ඉක්මනට හදන්න උත්සාහ කරන්න. ගාන කියවන්නේ හැම කෙනෙක්ම දැන් වෙන මුකුත් හිතන්න එපා. තමන්ට ෆිසික්ස් බෑ මෙහෙමයි මට ෆිසික්ස් අඩුවෙන් තමයි පුළුවන්. එහෙම මුකුත් හිතන්න එපා. ඒ මුකුත් හිතන්න එපා. මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඕගොල්ලන්ට මම තියරි ටික කියලා දුන්නානේ. ඔන්න තියරි නෝට් එකක් තියෙනවා. මම මෙතන මේ නිකම්ම තියරි ටික උගන්වලා ඉවර කරා නෙමෙයි. තියෙන්න පුළුවන් හැම තැනක්ම කියලා දීලා කිව්වේ. හරිද? ඊට පස්සේ මම කිව්වනේ මේ දැන් ඕගොල්ලන්ට මම මෙන්න මෙතන තමයි වැදගත්ම දේවල් ටික කිව්වේ. ඝර්ෂණ බලයේ අවස්ථා 3යි. මෙන්න මෙච්චරයි ඔයගොල්ලෝ ඔලුවට දා ගන්න ඕන. ඝර්ෂණ බලයේ අවස්ථා 3යි. පළවෙනි අවස්ථාවේදී මොකද්ද? පළවෙනි අවස්ථාවේදී මෙන්න මෙතන කිව්වා. අය මෙතනට පොඩ්ඩක් ගන්න. පළවෙනි අවස්ථාව මෙන්න මේක. ස්ථිතික අවස්ථාව නැත්නම් නොලිස්සන අවස්ථාව. ඒ වෙලාවේදී මොකද වෙන්නේ? ඝර්ෂණ බලය බාහිර බලයට සමානයි. හරිද? ඊට පස්සේ ඊළඟ අවස්ථාව සීමාකාරී එක. සීමාකාරීයකට විශේෂ දේවල් ටිකක් අතනදී කිව්වා මම ඒක කියන්නම්. සීමාකාරීයක F සමානයි μ r. ඊට පස්සේ ගතිකයක F dash සමානයි μ dash r. තේරුණාද? හරි. එහෙනම් ඔන්න ඔය අවස්ථා තුන. එහෙනම් ගාණක් බැලුවට පස්සේ ඕගොල්ලෝ තීරණය කරන්න ඕන පළවෙනි අවස්ථාවේද ඉන්නේ, දෙවෙනි අවස්ථාවේද ඉන්නේ, තුන්වෙනි අවස්ථාවේද ඉන්නේ කියලා. ඉතින් ඒක තීරණය කරගන්න එපා මුලින්ම. එහෙනම් ඒක තීරණය කරගන්න නිර්ණායකය මොකද්ද? කොතනින්ද අපි ඒක තීරණය කරන්නේ? ඒක තීරණය කරන්නේ මෙන්න මෙහෙමයි. මෙතනට ගන්නකො. ගානේ ඕගොල්ලන්ට බොහෝ දුරට දීලා ඇති, බොහෝ ගණන් වලදී දීලා ඇති ස්ථිතික ඝර්ෂණ සංගුණකය. දැන් ගානේ කෙලින්ම කියනවා නම් ලිස්සනවා කියලා. ගානේ කෙලින්ම ලිස්සනවා කියනවා නම් ආයේ තැන තීරණය කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම මොකද්ද? ගතික තත්ත්වය තමයි තියෙන්නේ. ආයි කියන්න දෙයක් නැහැ ලිස්සනවා නම් ගතික තත්ත්වය. තේරුණාද? ලිස්සන්න නැතුව සමතුලිත වෙලා ඉන්නවා කියලා කියනවා නම් ලිස්සන්න නැතුව සමතුලිත වෙලා ඉන්නවා නම් මොකද වෙන්නේ? මෙතනදී ගත්තට පස්සේ ඒක අර මෙතනදී මේ හරිය වෙන්නත් පුළුවන්, මේ හරිය වෙන්නත් පුළුවන්, මේ හරිය වෙන්නත් පුළුවන්. ගානේ කියනවා නම් යාන්තමින් සමතුලිතයි, ලිස්සන්න ඔන්න මෙන්න තත්ත්වෙ ඉන්නේ කියලා. එහෙනම් ඒ මොකද්ද? සීමාකාරී අවස්ථාව. ඒ සීමාකාරී අවස්ථාව. එහෙම නැතුව ගානක අපිට එහෙම මුකුත් වචනයක් කියලා නැතුව මේකේ මොන තැනද හඳුනා ගන්න ඕන නම් මොකද කරන්න තියෙන්නේ? ඕගොල්ලෝ මෙන්න මේකට ආදේශ කළා මොකක් හොයා ගන්නද? සීමාකාරී ඝර්ෂණ බලය හොයා ගන්න. එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලය මේ මෙතනට වෙනකන් අංශක 45නේ. මෙතනට වෙනකන් අංශක 45. එහෙනම් මොකද වෙන්නේ? මෙතන තියෙන අගයයි මෙතන තියෙන අගයයි එකිනෙකට සමානයි මේ.
මේ උසම තමයි මෙතනින් මේ තියෙන්නේ. එතකොට මේ උසම තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ දෙන්නයි මේක සමානයි. මෙතන තියෙන අගයයි මෙතන තියෙන අගයයි සමානයි. එහෙනම් මේ අගයට වඩා වැඩි නම් බාහිර බලය මොන අවස්ථාවේද? අංක 3 අවස්ථාවේ ඉන්නේ. බාහිර බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුයි නම් අංක 1 අවස්ථාවේ ඉන්නේ. අන්නේ තැන තීරණය කර ගැනීම තමයි ඝර්ෂණයේ ගණන් වල අංක එකටම තියෙන්නේ. දැන් මේ හදන ගණන් ඔක්කොම මොන වගේද? බල සමතුලිතතාවයේ ගණන් වගේම තමයි. අයි බල සමතුලිතතාවයේ ගණන් වගේ කියලා කියන්නේ අමතරව යෙදිලා තියෙන්නේ මොකක් විතරයිද? F සමානයි μ r හා මේ අවස්ථා තුන විතරයි. එහෙනම් දැන් ඔයගොල්ලෝ එක්කෙනෙක්වත් උත්සාහ නොකර ඉන්න එපා. තියරි ටික සම්පූර්ණයෙන්ම විස්තර කරලා නිකම්ම තියරි කියලා දුන්නා නෙවෙයි ගණන් වලට යෙදෙන විදිය ඔක්කොමත් එක කියලා දීලා තියෙන්නේ. එක්කෙනෙක්වත් උත්සාහ නොකර ඉන්න එපා. හැම කෙනෙක්ම උත්සාහ කරන්න. හැම ගානකදීම සැරයක් මම උදව් කරනවා. එතකොට Tamanට මේක හදා ගන්න පුළුවන්. අංක 1 ගැටලුව. තිරස් පුෂ්ඨයක් මත 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති වස්තුවක් තබා එයට 2.5 නිව්ටන් තිරස් බලයක් යොදනු ලැබේ. වස්තුව හා පෘෂ්ඨ අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ 0.5යි ගතික ඝර්ෂණ සංගුණකයේ 0.4යි නම් වස්තුව ලක්වන ඝර්ෂණ බලය. දැන් ඔන්න පළවෙනිම ගාන. දැන් කොහොමද හදන්නේ? මම මේවා පොඩ්ඩක් ඈඩ් කරලා අඳිනවා මේකෙදි. එහෙනම් මෙතනදී mg බලය තියෙනනේ තියෙන ඒවා ඔක්කොම ලකුණු කරන්න. කැපිටල් R. හරි. වස්තුව ලක්වන ඝර්ෂණ බලය කියන්නේ බාහිර බලය. ඝර්ෂණයට හේතු කරන බලය. එහෙනම් මෙතනදි ගත්තේ මෙයා බාහිර බලය. මෙයා ගත්තේ මෙයා කීයද? 2.5 නිව්ටන්. දැන් කොහෙද ඉන්නේ කියලා තීරණය කරගන්න ඕන. එකපාරටම F සමානයි μ r දාන්න පුළුවන්ද? එකපාරටම F සමානයි μ r දාන්න බෑ. එතකොට මෙයා 2 කිලෝග්‍රෑම් හින්දා මෙයා 20යි නිව්ටන්. එතකොට මෙතනදී සිරස් සමතුලිතතාව සැලකුවාම කැපිටල් R ඍණ mg සමානයි 0යි කැපිටල් R සමානයි mg. මේක හැමතිස්සෙම මෙහෙම වෙනවද? හැමතිස්සෙම මෙහෙම වෙන්නේ නැහැ. හොඳ වෙන මුකුත් බල සිරස්ව නැති වෙලාවෙදි විතරයි කැපිටල් R mg ට සමාන වෙන්නේ. හරිද? ඔය ළමයින්ට එහෙම ලෙඩ තියෙනවනේ මොකද්ද? කැපිටල් R සමානයි mg ලෙඩය. ඊට පස්සේ ඝර්ෂණයකව ගමන් F සමානයි μ r ලෙඩේ. ඒ විදිහට තියෙන ඒවා තමයි ගණන් වර්ධින්න හේතු වෙන්නේ. ඕන තැනකට F සමානයි μ r දාන්න බෑ. හරි. එහෙනම් මෙතනදී මේ පෙළඹුම තියෙන හින්දා මෙන්න මේ පැත්තට ඝර්ෂණ බලය ඇති වෙනවා. දැන් මොකද වෙන්නේ? ඝර්ෂණ බලය ඔහොම. මේක තීරණය කරගන්න නම් මෙන්න මෙතනට ගන්නයි. මෙතනට ගත්තොත් ඉතින් එහෙනම් මොකද්ද? මෙන්න මෙතන ඉන්නවද? මෙතන ඉන්නවද කියලා තීරණය කරන්න ඕන ඝර්ෂණ බලය හොයා ගන්න. එහෙනම් අංක 1ට මේක තීරණය කරගන්නේ කොහොමද? දැන් වෙන මුකුත් දේවල් නැහැ. එහෙනම් මොකද්ද ඔයා හොයාගන්නේ කොහොමද? ඔයා හොයාගන්නේ ඔයා මුලින්ම හොයන්න සීමාකාරී ඝර්ෂණ බලය. මේක සීමාකාරී අවස්ථාවේ ඉන්නවා කියන එකෙන් නෙමෙයි ඒක හදන්නේ. මේ ගානේ රූපසාණ්ඩ මුකුත් නෙමෙයි. ඔයා නිකන් හොයනවා මේ තල දෙක අතර මේ වස්තුවට ඇති වෙන සීමාකාරී ඝර්ෂණ බලය. ඇතිවිය හැකි උපරිම ඝර්ෂණ බලය කීයද කියලා. හරිද? හරි. එහෙනම් මම මෙතනදී මෙතනදී ගත්තෙම කැපිටල් F සීමාකාරී සමානයි μ ස්ථිතික ගුණ කිරීම කැපිටල් R. එහෙනම් එතකොට මේ ගානේ මේක ඇති වෙලාද? ගානේ මේක ඇති වෙලාද මේ හදන්නේ? නෑ. ගානේ ඇති වෙලා නේ මේක මොකද්ද? ඇතිවිය හැකි උපරිම ඝර්ෂණ බලය. ඇතිවිය හැකි උපරිම ඝර්ෂණ බලය. එහෙනම් ආදේශ කරන්න. කැපිටල් F සීමාකාරී සමානයි මොකද්ද? මෙතන μ කියන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ 0.5යිලු. එහෙනම් 0.5 ගුණ කිරීම මෙතනදී කීයද මේක 20යි කැපිටල් R 20යි. එහෙනම් 0.5 කියන්නේ භාගයයිනේ. එහෙනම් 10යි නිව්ටන්. එහෙනම් මොකද වෙන්නේ? කැපිටල් මෙතන F සීමාකාරී ලොකුයි කැපිටල් P ට වඩා. එහෙනම් මොකද වෙන්නේ? මේක නොලිස්සයි. ඕගොල්ලන්ට හඳුනා ගන්න කිව්වොත් මේක ඉන්නේ මොන ප්‍රදේශයේද? අංක 1 ප්‍රදේශයේ. ඕගොල්ලන්ට හඳුනා ගන්න කිව්වොත් මේව ලියන්න ගානේ ලියන්න අත්‍යවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට හඳුනා ගන්න මම කිව්වොත් එහෙම අංක 1 ප්‍රදේශයේ ඉන්නේ. අංක 1 ප්‍රදේශයේ ඉන්නව නම් මොකද වෙන්නේ? නොලිස්සයි. එහෙනම් මොකද වෙන්නේ? සීමාකාරී සමතුලිත අවස්ථාවක් නෙවෙයි, ගතික අවස්ථාවක් නෙවෙයි. මොකද්ද? බාහිර බලයට ඝර්ෂණ බලය සමානයි. එහෙනම් ගත්තේ මෙතනදී උත්තරය අපිට කියන්න පුළුවන් මෙතනින් මොකද්ද? කැපිටල් F සමානයි මෙන්න මෙතන අපි ලකුණු කරපු කැපිටල් F සමානයි කීයද? P. ඒ කියන්නේ කැපිටල් F සමානයි කෙලින්ම කීයද? මෙතනදී 2.5 නිව්ටන්. තේරුණාද වැඩේ?
ඔච්චරයි හදන්න තියෙන්නේ. තේරුම් නැතනක් තියෙනවනම් අනිවාර්යයෙන්ම කිට් එකක් එවලා අහන්න මේ පළවෙනි තැන ඉඳලම තේරුම් අරගෙන යන්න. හරි. දෙවෙනි ගාන හදන්න ඊට පස්සේ මේක හදාගන්න. වැඩේ තේරුණාද? අංක එකටම ගේම තියෙන්නේ 1ද 2ද 3ද තැන් තුන මොකක්ද කියන බලන එක. පැහැදිලිද? නැවත නැවත නෝට් එක පිටිපස්සට කියවන්න. අද ගෙදර යද්දි මේ කොටස පුළුවන් වෙන්නම ඕන. වැඩේ අත්හරින්න එපා. හදාගෙන යන්න. ටියුට් එකේ පිටිපස්සේ උත්තර තියෙනවා. හොඳ. ටියුට් එකේ පිටිපස්සේ උත්තර තියෙනවා. මෙතනදී ඊළඟ එකේ ළමයෙක් මේ මෙන්න මෙතනට අය පොඩ්ඩක් ගන්න මේක. ආයෙ මම අර ගානට දාන්නම්. ළමයෙක් ඊළඟ ගැටලුව හදද්දී මේක දැන් මේ වස්තුවක් කෙරේ බල ක්‍රියා කරනවා කියනකොට ළමයෙක් සමහර විට මෙහෙම ගන්න පුළුවන්. මේ බලය තියෙන්නේ ඔන්නම වස්තුවේ ඉවතට කියලා. අපි ඒක කැපිටල් P කියලා ගමු. අංශක 45ක් ආනතව මෙහෙම. හරිද? ළමයෙක් කොහොම ගන්න පුළුවන්. තවත් ළමයෙක් ගන්න පුළුවන් මේක තියෙන්නේ තවත් ළමයෙක් ගන්න පුළුවන් මේක තියෙන්නේ කොහොම නෙවෙයි. කොහොම නෙවෙයි තවත් ළමයෙක් ගන්න පුළුවන් ඒක තියෙන්නේ මෙතනදී වස්තුව කෙරේ ක්‍රියා කරනවා මෙහෙම කියලා. එතකොට මේ ගාන අනුව හරි විස්තර කිරීමක් නැහැ. හරි විස්තර කිරීමක් නැහැ කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් අපි මේ ගණන් දෙක දෙවිදියටම හදමු. අපි හොඳට පුරුදු වෙන්න ඕන හින්දා. එහෙනම් මේක රෝමිලකාංක 1 කියලා හදන්න. මේක රෝමිලකාංක 2 කියලා හදන්න. තේරුණාද? රෝමිලකාංක 1යි 2යි කියලා ඒ ගණන් දෙකම හදන්න. හරිද? හරි මේක තුල ආයෙ පොඩ්ඩක් දාන්න. හරිද? හරි. මම ආයෙ පාරක් මේ ගාන හදන්න හිතපු විදිය කියලා දෙන්නම්. එතකොට ටක් ටක් ගාලා හදාගෙන යන්න. Tamanට අවශ්‍ය තැනදී උදව් ගන්න. මේ මට මතක නැහැ ටියුට් එකේ උත්තරේ දාලා තියෙන්නේ මේකෙන් මොන අවස්ථාවකටද කියලා. එක අවස්ථාවකටයි උත්තරේ දාලා තියෙන්නේ. ටියුට් එකේ මේ මොන අවස්ථාවකටද උත්තරේ දාලා තියෙන්නේ කියලා මට මතක නැහැ. ඒකින්ද මෙතනදී ඕගොල්ලෝ මේ අර මං කිව්ව 1 හා 2 කොටස් වල මොන කොටසද උත්තරේ දාලා තියෙන්නේ කියලා මට මතක නැහැ. ඒකින්ද ඕගොල්ලෝ හදලා බලන්න ක්‍රම දෙකටම එක ක්‍රමයකදී ටියුට් එකේ තියෙන උත්තරේ එවි. එක ක්‍රමයකදී ටියුට් එකේ තියෙන උත්තරේ එවි. හරි. මේකෙදි ගත්තොත් එහෙම ආයෙ පාරක් මේ කියප එක කිව්වොත් එහෙම බාහිර බලයක් යොදනවා ඝර්ෂණ බලය හොයන්න ගියාම ඝර්ෂණ බලයේ විදි තුනක් වෙන්න පුළුවන්. මේක එක්ක මේ අපි මෙතන ගත්ත ඝර්ෂණ බලය අපි මම අර විස්තර කරපු 1 කියන අවස්ථාව වෙන්න පුළුවන්, 2 කියන අවස්ථාව වෙන්න පුළුවන්, 3 කියන අවස්ථාව වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේවට පාවිච්චි කරන විදි වෙනස්නේ. පළවෙනි අවස්ථාවට ගතින් F සමානයි P, F not සමානයි P. දෙවෙනි අවස්ථාව ගතින් F සමානයි mu r. තුන්වෙනි අවස්ථාව ගතින් F dash සමානයි mu dash r. එහෙනම් මේක ගත්තට පස්සේ හදන විදිය මොකක්ද කියන එක තීරණය කරන්න කලින් මේ අවස්ථාවේද ඉන්නේ, මේ අවස්ථාවේද ඉන්නේ, මේ අවස්ථාවේද ඉන්නේ කියන එක තීරණය කරගෙන ඉන්න ඕන. සමහර ගණන් වල ඒක මුලින්ම ගානේ කියනවා. දැන් ඉන්නේ සීමාකාරී සමතුලිත අවස්ථාවේදී. දැන් ලිස්සා යනවායි. මේ සීමාකාරී සමතුලිත කොටින් මේක කෙලින්ම අපිට ආයෙ හොයන්න අවශ්‍ය නැහැ මොන ප්‍රදේශයේද කියලා. ඊට සමහර ගණන් වල කියනවා ලිස්සා යනවායි කියලා. එහෙනම් ඒ වෙලාවේදී මේකයි. හරිද? එහෙනම් එතකොට සමහර ගණන් වල ඒ අවස්ථාව අපිට ගානේ දීලාම තියෙනවා. සමහර ගණන් වල ඒක දීලා නැහැ.
එහෙනම් දීලා නැති ගණන් වලදී අපි තීරණය කරගන්න ඕන කොහොමද කියලා. එහෙනම් ඒක තීරණය කරගන්න දේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ මැද ඉන්න කෙනා. මෙන්න මෙතනට ගන්න චුට්ටක්. මෙන්න මේ මැද ඉන්න කෙනාගෙන් අපිට තීරණය කරන්න පුළුවන් මේ මෙන්න මෙතනට ආපු අගයයි මෙතනට එන අගයයි මෙතනට එන අගයයි එකිනෙකට සමානයි. ඇයි එහෙම වෙන්නේ? මේක අංශක 45 ත්‍රිකෝණයක්නේ. මෙතන අංශක 90යි එහෙනම් මෙතනත් 45යි. ඕගොල්ලෝ දන්නවා කෝණ සමාන නම් එතනදී සමදීපාදයක පාද දෙකක් සමානයි. එහෙනම් මේ පාදයයි මේ පාදයයි සමානයි. ඒ කියන්නේ මේ මෙතන තියෙන මෙන්න මෙතනට එන බලය අගයයි මෙතනට එන බලය අගයයි සමානයි. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් බාහිර බලය හොයා ගන්න පුළුවන්. එහෙනම් බාහිර බලය අපිට දීලා තියෙනවානේ. මෙතනට ගන්න. බාහිර බලය දීලා තියෙන. එහෙනම් අපිට මෙන්න මේකේ සීමාකාරී ඝර්ෂණ බලය හොයාගත්තා නම් ඒකට වඩා බාහිර බලය අඩුද වැඩිද කියලා තීරණය කළා එක ප්‍රදේශයේදී ඉන්නේ තුන ප්‍රදේශයේදී ඉන්නේ දෙක ප්‍රදේශයේදී ඉන්නේ කියන එක තීරණය කරන්න පුළුවන්. තේරෙනවද? හරි. දැන් එතකොට මම ඕගොල්ලන්ට හැදුවට පස්සේ මෙන්න සීමාකාරී ඝර්ෂණ බලය මේක ආවා. හරි. දැන් ඕගොල්ලන්ට ගානේ බලන්න P සමානයි මෙතනදී P සමානයි 2.5 වෙච්ච හින්දා මම තීරණය කරා 10ට වඩා 2.5 අඩුයි 10ට වඩා 2.5 අඩුයි ඒක හින්දා මෙයා ඉන්නේ පළවෙනි ප්‍රදේශයේ කියලා. හොඳට අහගන්න මේක අවුල් කෙනෙක් ඉන්නවනම්. හරිද? මේ P සමානයි 2.5 එහෙනම් 10ට වඩා අඩුයි ඒක. එහෙනම් ඒක ඉන්නේ පළවෙනි ප්‍රදේශයේ කියලා මම තීරණය කරා. ඕගොල්ලන්ට වැරදිලාවත් P සමානයි 10යි කියලා දීලා තිබ්බනම් P සමානයි 10 තිබ්බනම් සීමාකාරී ඝර්ෂණ බලය P ට සමානයි. එහෙනම් ඉන්නේ මොන ප්‍රදේශයේද? දෙවනි තැන. දෙක කියලා ප්‍රදේශයක් නෑ එකම එක තැනක් විතරයි තියෙන්නේ. තේරෙනවද? ඒ දෙන්න සමාන නම් එක දෙවන කියන තැන. ඊට පස්සේ මේ P සමානයි 15යි නිව්ටන් වුණා නම් එහෙනම් මොකද ඉන්නේ? තුන්වෙනි තැන. තේරුණාද? අන්න ඒ විදිහටයි අපිට මෙතනදී මේක තීරණය කරගන්න වෙන්නේ. අරක හොයාගෙන Pත් එක්ක සංසන්දනය කරලා බලනවා අඩුද වැඩිද සමානද කියලා. ඒ විදිහටයි තැන තීරණය කරන්නේ. හරිද? ඕගොල්ලෝ අන්නේ ගානේ ඉඳ තියෙන තැනක මේකත් චුට්ටක් ලියා ගන්න. පැහැදිලිද වැඩේ දැන්? අපි දෙවනි ගාන එක විදියකට හදලා ඉන්ටර්වල් එකක් ගමු. වැඩේ අත්තරින්න එපා. හැම කෙනෙකුටම පුළුවන්. ඕගොල්ලෝ මම හැමතිස්සෙම කියන විදියක් තමයි ඕගොල්ලෝ ඇත්තටම දක්ෂ ළමයි. හරිද? මොකද්ද උනේ? සමහරක් විටකදී මේ කොරෝනා කියලා එකක් ආවේ නැත්නම් එහෙම ඔයා පන්තියේ හිටිය හොඳම ළමයා වෙන්නත් ඉඩ තිබ්බා. සමහරක් විටකදී. හරිද? සමහරක් විටකදී එහෙම වෙන්නත් ඉඩ තිබ්බා. මගේ ජීවිතෙත් එහෙම අත්දැකීම් තියෙනවා. හොඳ සමහරක් විටකදී කොරෝනා කියන එකක් ආවේ නැත්නම් අද මම මෙතන නෙවෙයි වෙන්න තිබ්බා. මීට වඩා දියුණු තැනක ඉන්න තිබ්බා සමහර විටදී කොරෝනා ආවේ නැත්තම්. හරිද? ඒ විදිහට මේ එක එක දේවල් තියෙනවා. ඒ දේ නොවුණා නම් එහෙම වෙන. හැබැයි ඉතින් ඒකට දුක් වෙලා වැඩක් නැහැ. හරිද? ඉතින් ඕගොල්ලන්ගේ අතීතය ගැන හිතලා බලන්න. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ පන්තියේ හිටිය බොහොම දක්ෂ ළමයි. මම හැමදාම කියනවා වගේ ඔලිම්පියාඩ් ගියා ඒ කාලේ මතකයිනේ. හරිද? ඔලිම්පියාඩ් එහෙම ගිහිල්ලා තියෙනවා. තව මිස්ලා එහෙම ඕ ලෙවල් මිස්ලා එහෙම හම්බුනොත් එහෙම ඉතාලම හොඳ කෙනෙක්. ඉතින් ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? මම අර හැමතිස්සෙම කියන දැන් මේ මම ඇවිල්ලා මෙතනදී මම දැන් ඕගොල්ලෝ හිතන්නේ ඕ ලෙවල් කාලේදී ඕගොල්ලෝ ආවනම් එහෙම ගුරුවරයා ඇවිල්ලා වැරදි දෙයක් ඉගැන්නුවා නම් ඕගොල්ලෝ ගුරුවරයාගෙන් ගේම ඉල්ල කොහොමද? ඒ ඔහොම අපි විශ්සුද මේ බොරුනේ උගන්වන්නේ මේ මොනවද මේ කරන්නේ? අය මන් දැන් වැරද්දුවොත් එහෙම මෙතන ඉන්න බහුතරයක් ඒකට විරුද්ධව මුකුත් කතා කරන්නේ නැහැ. මම මෙතන වැරදි දෙයක් ඉගැන්නුවොත් එහෙම මෙතන ඉන්න බහුතරය ඒකට විරුද්ධව වචනයක් කතා කරන්නේ. මොකද්ද ඕගොල්ලන්ගේ ඕ ලෙවල් කාලේදී එහෙම ඒ වැරදි දෙයක් ඉගන්නපු ගමන් ඒ විදියට ගේම ඉල්ලලයි දැන් එහෙම කතා කරද්දී එහෙම ඉල්ලන්නේ නැති වෙනකොට ඕගොල්ලන්ගේ මොකද්ද නැති වෙලා තියෙන්නේ? මොලේ කියන එක නෙවෙයි නැති වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ තියෙන විශ්වාසය කියන එකයි නැති වෙලා තියෙන්නේ. ඒතර මහන්සි වෙලා ඕගොල්ලෝ try කරන්න ඕන ඒ විශ්වාසය කියන එක හදාගන්න. ඒ විශ්වාසය කියන එක හදාගන්න. ඒතර ඕගොල්ලෝ මේ පන්ති ඇවිල්ලත් මෙතනදීත් මම මේ ගණන් හදනවා බලාගෙන හිටියට ඕගොල්ලන්ට පුළුවන් වෙන්නේ නැහැ. අද ගෙදර ගිහිල්ලා මේවා ටික තනියම ආයෙ හොඳට කරන්න. ඕගොල්ලෝ අද මේ බලන්නේ මොකද්ද? අර මම කියනවානේ කොයි වෙලාවෙත් මේක හරියට නිකන් අර පවිලිස් සිල්වා කෑම උයන වැඩසටහනක් බැලුවා වගේ ඕගොල්ලන්ගේ අම්මා. හරිද? ඒක බැලුවට පස්සේ ඕගොල්ලෝ අම්මටත් හිතනවා මටත් මේ කෑම හොඳට හදන්න පුළුවන් කියලා. ඇත්තටම හදන්න ගත්තට පස්සේ හදන්න බෑ. ඒ වගේ තමයි. හරිද? ඒකින්ද ඕගොල්ලෝ හොඳට උත්සාහ කරලා තනියම දේවල් ටික කරන්න. තනියම මේ ගණන් හදන්න උත්සාහ කරන්න. මගෙන් උදව් විතරක් ගන්න. මං ලියන එක බෝඩ් එක කොපි කරලා ලියන්න එපා. වැරදුනාට කමක් නැහැ. වරදින එක තමයි හරියන එකේ පළවෙනි අවස්ථාව. හරිද? ඔයාට පළවෙනි ගාන වැරදුනා නම් ඔයාට දෙවෙනි ගාන මේ හදන්න පුළුවන්.
වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ගානත් වැරදුනොත් අනිවාර්යෙන් තුන්වෙනි ගාන හදන්න පුළුවන්. තුනත් වැරදුනොත් හතර හදන්න පුළුවන්. එතකොට 1 2 3 තුනම වරදින්නේවත් නැතුව Tamanට එකපාරට හතර පුළුවන් වෙන්නේ, හතර පහ පුළුවන් වෙන්නේ. අඩු ගානේ වැරදිලාවක් තියෙන්න ඕන. තේරුණාද? හරි. එහෙනම් ඊට පස්සේ දෙවෙනි ගාන බලන්න. අපි දෙවෙනි එක බලලා ඉන්ටර්වල් එකක් ගමු. හරිද? හරි. අය මෙතනට ගන්න. දෙවෙනි එකේ එතකොට දෙවෙනි ගැටලුවේ මම කොටස් දෙකක් විදියට ගත්තා. මෙන්න මේක එක විදියකට හදන්න ඕගොල්ලෝ, මේක එකපාරක් හදන්න, ආයි පාරක් මේක හදන්න. ඒ ගාන විස්තර කරන විදිය අනුව ඒක කියන්න බෑ. හොඳ? හරි. අපි පළවෙනි ඊට පස්සේ දෙවෙනි ගාන බලමු. කතා නවත්තලා හදන්න. තල ආධාරකයක් ඇති, තලද ආධාරකයක් ඇති බර ලී කුට්ටියක් රළු තිරස් තලයක් මත නිසලව තිබේ. තලයට අංශක 45ක ආනතයක් මෙතන ආනතියෙන් බලයක් ඒ කෙරෙහි ක්‍රියා කරයි. එතකොට ඒ කෙරෙහි ක්‍රියා කරනවා කියන එක වස්තුවෙන් ඉවතට වෙන්නත් පුළුවන්. වස්තුව මෙහෙම තලයේ දෙසට, කියන්නේ වස්තුව තලයෙන් උස්සන විදියට වෙන්නත් පුළුවන් ආනතවය යොදන්නේ. වස්තුව තලයට තද කරන විදියට වෙන්නත් පුළුවන් ආනතවය යොදන්නේ. ඒ විදියට. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම ඊළඟට මෙතනදී ආනතියක් මේ කෙරෙහි ක්‍රියා කරයි. කුට්ටිය සර්පණය වීමට පටන් ගන්නා මොහොත වන තෙක්. ඉරක් ඇඳ ගන්න කුට්ටිය සර්පණය වීමට පටන් ගන්නා මොහොත වන තෙක්. කුට්ටිය සර්පණය වීමට පටන් ගන්නා මොහොත වන තෙක්. මොකද්ද තැන? 1ද 2ද 3ද තීරණය කරන්න පුළුවන් වෙන්න ඕන. කීයද තැන? මම දන්නවා ඔයගොල්ලෝ හිතින් නිවැරදි උත්තරේ දෙනවා කියලා. හරිද? මේකද ගත්තොත් එහෙම අංක 2 තමයි තැන. මේ වෙලාවේදී බාහිර බල කල්පනා කරන්න මුලින්ම ඇඳපු රූපසාන බාහිර බලයේ 0.1ක් දැම්මා, ඝර්ෂණ බලයේ 0.1යි. 0.2ක් දැම්මා 0.2යි. 0.3ක් දැම්මා 0.3යි. 0.4ක් දැම්මා 0.4යි. 0.4ට වඩා චුට්ටක් වැඩි කරගාම මොකද වෙන්නේ? චලිත වෙනවා. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? මෙතනදී මොකද කියන්නේ? කුට්ටිය සර්පණේ විඳ දක්වා පටන් ගන්නා මොහොත වෙන දෙයක්. එහෙනම් පටන් ගන්නා මොහොත වෙන දෙයක් කියන්නේ මොන අවස්ථාවද? සීමාකාරී අවස්ථාව. සීමාකාරී ඝර්ෂණ බාහිර බලය සීමාකාරී ඝර්ෂණ වල චුට්ටක් වැඩි වෙච්ච ගමන් චලිත වෙනවා. තේරෙනවද? එහෙනම් මේ ගැටලුව තියෙන්නේ මොන අවස්ථාවේද? අංක 2 අවස්ථාවේ. අංක 2 අවස්ථාවේ. එහෙනම් ගත්ත එහෙම පටන් ගන්නා මොහොතේ බලය ක්‍රමයෙන් විශාල කරනු ලැබේ. මෙතනදී ඝර්ෂණ සංගුණකය 0.5යි. එහෙනම් මේක කියලා තියෙනවද මොකද්ද? සමහරක් වෙලාවකදී ගානකදී කියන්නේ මොකද්ද? ස්ථිතික ඝර්ෂණ සංගුණකයේද ගතික ඝර්ෂණ සංගුණකයේද මොකද්ද කියන එක. සමහරක් වෙලාවකදී ගානකදී අපිට අවශ්‍ය වෙන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ විතරක් නම්. දැන් ඝර්ෂණ සංගුණක දෙකක් තියෙනෝනේ. දෙකෙන් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ විතරයි. ඒ වගේ වෙලාවකදී ස්ථිතික කියලා විශේෂයෙන් කියන්නේ. තේරුණාද? එතකොට අපිට ගානකදී ප්‍රයෝජනවත් වෙන්නේ ගතික ඝර්ෂණ සංගුණකයේ විතරයි. ඒ වගේ වෙලාවකදී ගතික කියලා විශේෂයෙන් කියන්නේ. සමහරක් අවස්ථාවලදී තියෙනවා ස්ථිතික ඝර්ෂණ සංගුණ රචනා ප්‍රශ්න වලම තියෙනවා ඒ ලෙවල් ස්ථිතික ඝර්ෂණ සංගුණකයක් ඕන, ගතික ඝර්ෂණ සංගුණකයක් ඕන. ඒ වගේ වෙලාවකදී සමහරට එක ඝර්ෂණ සංගුණකය නම් දීලා තියෙන්නේ දෙන්න අතර වෙනස කුඩා හින්දා අපි තැන් දෙකටම එකම පාවිච්චි කරනවා. තේරෙනවද? තැන් දෙකටම එකම එහෙම දෙන අවස්ථා හරි අඩුයි. එතකොට මෙතනදී මේ ගානේ අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අපි සීමාකාරී ඝර්ෂණ බලයෙන් හදන්නේ. එහෙනම් ගත්තොත් එහෙනම් මෙතනදී අපිට මේ දීලා තියෙන ස්ථිතික ඝර්ෂණ සංගුණකය. ඒක අපිට ගාන අනුව හිතා ගන්න පුළුවන්. දෙන්නයින් එක්කෙනෙක් ඕන වෙනකොට කවුද කියලා හඳුන්වා දෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ගණන් දෙන සම්ප්‍රදායක්. එහෙනම් මෙතනදී ගන්න 0.5 නම් කුට්ටිය මෙතනදී බලය කුට්ටියේ බරට දරන අනුපාතය. එහෙනම් මෙතනදී මම මුලින්ම අර රූපසාන මකලා ඉන්නම් ඒක අපි පස්සේ හදමු. එතකොට මම හැදුවට පස්සේ ඕගොල්ලන්ට ඒක හදන්න පුළුවන්. හරි. එතකොට මම මෙතන තලයයි මේකේ අතර ඔහම. මම එතකොට බර ඕන නම් ඕගොල්ලන්ට mg කියලා ගන්න පුළුවන්. මම අකුරු දෙකකින් ගන්න කරදර හින්දා w කියලා ගන්නවා. එහෙනම් මෙතන මෙහෙම. capital R. එතකොට මෙන්න ඝර්ෂණ බලය මෙහෙට. capital F. මොකද්ද කරන්න පුළුවන්? මේක ගත්තොත් ඉතින් මොකද්ද මේ ගාන කියන්නේ? කුට්ටිය සර්පණය වීමට පටන් ගන්නා මොහොත වන තෙක්. එහෙනම් මෙතනදී සර්පණය වීමට පටන් ගන්නා තෙක්. පටන් ගන්නා තෙක් මොකද්ද? මෙතනදී capital P වැඩි කරයි. අන්න ඒක හින්දා අපිට කියන්න පුළුවන් මොකද්ද? එම නිසා capital F සමානයි mu r. capital F සමානයි mu r. හරි. එතකොට ගත්තින් අපිට දැන් මේ ගාන හදන්න capital F සමානයි. පටන් ගන්න ඔන්න මෙන්න තත්පරේ එනකම්. එහෙනම් මොකද්ද මේක? තාමත් සමතුලිතයි. තාමත් සමතුලිතයි. පටන් ගන්න ඔන්න මෙන්න තත්පරේ එනකම්. තාම චලිත වෙන්නේ
නෑ. තාම චලිත වෙන්නේ නැහැ. පටන් ගන්න ඔන්න මෙන්න තත්ත්වෙ වෙනකන් තියෙන. එහෙනම් මෙතනට අපිට පාවිච්චි කරන්න පුළුවන් f සමානයි μr කියන එක. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ගානේදී බලන්න මේ ගානේදී w වල අගය කැපිටල් R ට සමානයිද? w වල අගය කැපිටල් R ට සමාන නෑ. මොකද වෙන්නේ? කැපිටල් R හා w ට අමතරව කැපිටල් P කියලා සිරස් බලයකුත් තියෙනවා. මේ P බලය මෙහෙට විභේදනය කරාම මොකද වෙන්නේ? P cos 45. මේ පැත්තට විභේදනය කරාම P sin 45. එහෙනම් සමතුලිත නම් මොකද වෙන්නේ? සමතුලිත නම් මේකේ මොකද්ද වෙන්නේ? ත්වරණය බිඳුවයි. ත්වරණය බිඳුව නම් මේ දිශාවට තියෙන බල බිඳුවයි. බලවල විභින්න කොටස බිඳුව. එහෙනම් සිරස් විහිළ තියෙන බල බිඳුව. එහෙනම් තිරස් සමතුලිතතාව සලකන්න සිරස් සමතුලිතතාව සලකන්න උත්තරයට යන්න පුළුවන්. පැහැදිලිද? හරි. අන්න එහෙනම් මේකේ වැඩ තුනයි කරන්න තියෙන්නේ. මොකද්ද? මේ පළවෙනි දේ රෝමිලක අංක 1 f සමානයි μr දාන්න. අංක 1. අංක 2 තිරස් දිශාවට සමතුලිතතාව සලකන්න. අංක 3 සිරස් දිශාවට සමතුලිතතාව සලකන්න. ඊට පස්සේ ඕගලන්ට ඕන මොකද්ද මෙතනදී අපෙන් අහන්නේ? මොකද්ද? කුට්ටියේ බරට එහෙනම් P බෙදීම W වගේ අහන්නේ. අන්න එතකොට ඒක මොකද්ද කියලා සුළු කරලා හොයන්න. ඔන්න වැඩ තුන. Taman තනියම කරන්න බලන්න. ඔන්න ඔය වැඩ තුන තමයි කරන්න තියෙන්නේ. වැඩ තුන කරන්න බලන්න. පුළුවන් හැම කෙනෙකුටම රූප සානඳ ගන්න මුලින් සර්පණය වීමට පටන් ගන්නා මොහොත වන තෙක් P වැඩි කරයි. එම නිසා f සමානයි μr. මොනවද මේ? හරි ලේසි. අවස්ථා තුනයි ඒක තීරණය කරා හදාගෙන යන්න තියෙන්නේ. ලේසි වැඩි. හරි ඊළඟ කොටස හදන්න හැදුවේ නැත්නම් මේක හදලා ඉවර නම් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? මේ දැන් එහෙනම් මෙතනදී පළවෙනියටම f සමානයි μr. f සමානයි μr. එහෙනම් μ කියන්නේ කීයද? μ කියන්නේ 0.5 නේ. μ කියන්නේ 0.5. එහෙනම් f සමානයි 0.5 කියන්නේ මෙහෙම 0.5 කැපිටල් R. එහෙනම් ඒ කියන්නේ f සමානයි භාගයයි R. R ට එකපාරම W දාන්න පුළුවන්ද? බෑ. R ට W දාන්න බෑ. R ට W දාන්න බෑ. එහෙනම් මම මේක ගන්නවා 1 කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතෙන්දී තිරස් බල සමතුලිතතාවයෙන් තිරස් බල සමතුලිතතාව කියන්නේ අර පැත්තට තියෙන බල මෙතනදී මේ පැත්තට තියෙන බල අඩු කරාම අර පැත්තට තියෙන බල වලින් මේ පැත්තට තියෙන බල අඩු කරාම බිඳුවයි. එහෙනම් ගත්තෙන් කොහමද එන්නේ? P cos 45 ඍණ කැපිටල් F සමානයි බිඳුවයි. එහෙනම් මෙතනදී P බෙදීම මූල දෙක cos 45 මූල දෙකයිනේ සමානයි F කියලා කියන එක අපිට ගන්න පුළුවන් කැපිටල් F. එහෙනම් මේක මම ගන්නවා 2 කියලා. 2. ඊට පස්සේ හරිය නේද? 2යි. ඊට පස්සේ මේකෙදි ගත්තොත් මේ ඊළඟට සිරස් බල සමතුලිතතාවයෙන් සිරස් බල සමතුලිතයි. එහෙනම් කැපිටල් R ධන P sin 45 ඍණ W සමානයි බිඳුවයි. එහෙනම් මෙතනදී කැපිටල් R ධන P බෙදීම මූල දෙක සමානයි W. එහෙනම් මෙතනදී මම මේක ගන්නවා 3 කියලා. ඉතින් කැමති විදියකට දැන් සුළු කරන්න. මට සුළු කරන විදිය ඉතින් උගන්වන්න දෙයක් නෙවෙයි. ඔන්න දැන් භෞතික විද්‍යාව ඉවරයි ඔතනින්. දැන් ඔයගොල්ලන්ට ගාන වරදිනව නම් වරදින්නේ කොතනදීද? මීට පස්සේ තියෙන සුළු කිරීමේදී. ඉතින් ඒක ඕගොල්ලන්ට ෆිසික්ස් බැරිකම නෙවෙයි. ඕගොල්ලන්ට ගණන් සුළු කරලා පුරුද්දක් නැතිකම. එතකොට මෙතනට වෙනකන් හරි කියලා කියන්නේ ඇත්තටම මේ ෆිසික්ස් පුළුවන්. ෆිසික්ස් බැරි නෑ. හරි. එහෙනම් මෙතන අපිට ආදේශ කරගන්න පුළුවන් මේ 1 හා 2න්. මෙතන මම ගන්නවා 1 හා 2න්. 1 හා 2න් ගන්න පුළුවන් කැපිටල් F ට ආදේශ කරන්න. P බෙදීම මූල දෙක සමානයි. මෙතනදී කවුද? භාගයයි කැපිටල් R. භාගයයි කැපිටල් R. එහෙනම් භාගයයි කැපිටල් R නම් මෙතනදී කොහමද එන්නේ? කැපිටල් R සමානයි මූල දෙකයි P. ඒ කොහොමද මූල දෙකයි P උනේ? මෙතන දෙක කියන්නේ මූල දෙක වැඩි කිරීම මූල දෙක. එහෙනම් මෙතන මූල දෙකයි. එහෙනම් ගත්තොත් මෙතනදී මේක මූල දෙකයි. එහෙනම් ওই විදිහට ගුණ වුණා. එහෙනම් මෙතන කැපිටල් R ට ආදේශ කරන්න. එහෙනම් මෙතනදී අපිට ගන්න පුළුවන්. ඔය මෙතන පේනවද? මෙතනට වෙනකන් විතරක් තියලා ගන්න. හරිද? හරි. එතකොට ගත්තොත් මෙතනදී අපිට ආදේශ ගන්න පුළුවන් 3න්
3ෙන් ගන්න පුළුවන් මෙතනදී මූල 2යි p ධන p බෙදීම 2 එහෙනම් සමානයි මෙතන w එහෙනම් අපිට p අකුර පිටට ගන්න පුළුවන් p අකුර පිටට ගත්තොත් මූල 2 ධන p ධන 1 එහෙනම් මෙතනදී 1 යට මූල 2 එහෙනම් ඔහම එහෙනම් මේක සමානයි කැපිටල් W එහෙනම් මෙතනදී අපිට p ලියන්න පුළුවන් p බෙදීම w සමානයි මෙතනදී 1 යට මූල 2 ධන 1 යට මූල 2 එහෙනම් උඩ යටයි දෙක මූල 2කින් ගුණ කරන්න උඩ ගුණ කරලා තියෙන මූල 2 බෙදීම මෙතන ගුණ කරලා තියෙන 2 ධන 1 2 ධන 1 කියන්නේ 3යි ඔහම උත්තරයක් එන්නේ සුළු කිරීම මාක් හරි මගේ අතින් වැරද්දක් වුණා නම් කියන්න ඒ උත්තරේද තියෙන්නේ මූල 2 බෙදීම 3යි කියලා එන්නේ නෑ මූල 2යි කියලා තියෙන එහෙනම් අනිත් ක්‍රමයටයි හදන්න තියෙන්නේ හරි අනිත් එකට හදන්න බලන්න එතකොට ටියුට් එකේ තියෙන උත්තරේ එවි මේ විදිහට හදුවාම එන්නේ මේක හරි හරි මේකෙදි මේ හරි කතා නවත්තන්න දැන් ඉක්වෙන්ට හදන්න ටක් ගාලා හදන්න පුළුවන් වෙන්න ඕන මෙන්න ගණකය මෙතනට අල්ලන්න හරිනේ මෙන්න ගණකය මෙන්න තලයට මේ දැන් තලයට සමාන්තරයි තලයට අංශක 45 කාණත කියන්නේ මෙන්න තලය එතකොට ඒ රේඛාව මෙතනින් ඇඳගත්තා එහෙනම් මේ රේඛාවට අංශක 45 කාණතයි කියන්නේ තලයටත් අංශක 45 කාණතයි තමයි එහෙනම් ඔන්න බලය කැපිටල් P එහෙනම් මේක අංශක 45 එතකොට මෙයාගේ බර අපි mg කියලා නෙවෙයි ගත්තේ w කියලා මෙන්න කැපිටල් R ඝර්ෂණ බලය මෙන්න කැපිටල් F එතකොට මේක මොකද්ද ගන්න පුළුවන් චලිත වීමට යන විදිහට එතකොට ගත්තේ මෙතනදී දැන් මේ බලන්න අන්න දැන් මම මෙතන වැරද්දක් කරා මොකද්ද කරපු වැරද්ද මේ බලන්න දැන් කොහෙටද මේ මම මෙතනදී ගත්තේ මෙයා මෙහෙට විභේදනය කරද්දී p cos 45 මම දැන් වැරද්දක් කරලා තියෙන්නේ මෙතන කටපාඩමේ කලබලෙන් කරන්න ගිහිල්ලා මම වැරද්දක් කරලා තියෙන්නේ p sin 45 ඔබත් මේ වැරද්ද කළාද කියලා බලන්න මේ බලන්න බාහිර බලය තියෙන්නේ මෙහෙට එහෙනම් මෙයා චලිත කරන්න උත්සාහය කරන්නේ අර පැත්තට චලිත වීමට උත්සාහ මේ තියෙන තලය ඒක මත මෙයා සාපේක්ෂව චලිත වෙන්න උත්සාහ කරන්නේ මේ පැත්තට එහෙනම් ඒ පැත්තට චලිත වෙනකොට ඝර්ෂණ බලය ඒ පැත්තට වෙන්න පුළුවන්ද ඒ පැත්තට වෙන්න බෑ අන්න මම කරපු වැරද්ද එහෙනම් මෙතනදී මේක වැරදි එහෙනම් ගත්තොත් මෙතනදී ඝර්ෂණ බලය එන්න ඕන මේකෙදී අනිත් පැත්තට කැපිටල් F හැබැයි ඒක ගාන හදන්න ගියාමත් අහු වෙනවා මොකද තිරස් බල සමතුලිතතාව සලකද්දී ඒක තමයි වැරදිට ලකුණු කරා නම් ඒක හම්බ වෙනවා එහෙනම් මුලින්ම කරන්නේ මොකද්ද මේක මොකද වෙන්නේ චලිත වීමට ආසන්න වන තෙක් මේක වැඩි කරන හින්දා මේක μr කියලා ලියන්න පුළුවන් එහෙනම් පළවෙනියට මොකද කරන්නේ කැපිටල් F සමානයි μr එහෙනම් කැපිටල් F සමානයි 0.5යි r ඒ කියන්නේ කැපිටල් F සමානයි භාගයයි r එහෙනම් ඉක්මන් කරන්න එතකොට මේකෙදි තිරස් සමතුලිතතාව සැලකුවොත් p cos 45 ඍණ මෙතනදී කැපිටල් F සමානයි බිඳුවයි එහෙනම් ගත්තොත් මෙතනදී මේකෙදි ගත්තොත් එහෙම මේ වෙලාවේදී අපිට එහෙනම් ගන්න පුළුවන් මෙතන p බෙදීම මූල 2 සමානයි කැපිටල් F එහෙනම් ඒක 2 හරිද ඊට පස්සේ සිරස් සමතුලිතතාව සලකනකොට ඉහළට තියෙන බල මෙතන කැපිටල් P මෙතනදී කැපිටල් R ඍණ මොකද්ද p sin 45 ඍණ w සමානයි බිඳුවයි එහෙනම් කැපිටල් R ඍණ p බෙදීම මූල 2 සමානයි w එහෙනම් මේක 3 එහෙනම් මේ තුන් දෙනා සුළු කරන්න එහෙනම් 1 හා 2කින් 1 හා 2කින් ගත්තොත් එහෙම කොහමද මෙතනදී මේක අපි 1 කියලා ගමු 1 හා 2කින් කැපිටල් F ට ආදේශ කරාම මේකෙදි කොහමද එන්නේ මේකෙදි ගත්තොත් එහෙම මෙතනදී ගන්න පුළුවන් අපිට p බෙදීම මූල 2 කලින් සුළු කරා වගේමයි p බෙදීම මූල 2 සමානයි භාගයයි කැපිටල් R එහෙනම් කැපිටල් R සමානයි මූල 2යි p
හරිද? හරි. එතකොට ගත්තොත් එහෙම මේ සුළු කිරීමම එන්නේ. මේ සුළු කිරීමෙම 3ෙන් ගන්නකොට මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන ඍණ ලකුණක් එන්නේ. මෙතන එන්නේ ඍණ. හරිනේ. බලන්න 3ට ආදේශ කරනවා. මෙතනදී ගත්තට පස්සේ මේක මූල 2යි p ආදේශ කරනවා. මෙතන ඍණ ලකුණ තියෙන එක තමයි වෙනස් වෙන්නේ. ඇයි එහෙම වෙනස් වුනේ? ඉස්සෙල්ලා බලය යෙදුවේ මෙහෙට. ඉස්සෙල්ලා බලය යෙදුවේ මෙහෙට. එතකොට සිරස් සංරචකය ආවේ ඉහළට. දැන් බලය යොදන්නේ මෙහෙට. එතකොට සිරස් සංරචකය එන්නේ පහළට. ඒක හින්දා එතන ඍණ එන්නේ. එහෙනම් අන්න මෙතන ඍණ වෙනවා. එහෙනම් එතන මෙතනින් පස්සේ දිගටම මේ ධන ලකුණ ඍණ බවට පත් වීම විතරයි වෙන්නේ. තේරුණානේ? එහෙනම් ඔන්න ඔහම සුළු වෙනවා. ඔහම සුළු කරාම මෙතන අන්තිමට යට එන්නේ කොහොමද? යට එන්නේ මෙතන අන්තිමට 2 ඍණ 1. 2 ඍණ 1. ඒ කියන්නේ මූල 2යි. අන්න උත්තරේ. මම හිතනවා ගොඩක් අයට ඔය උත්තරේ එන්නේ නැති. පැහැදිලිද? බලන්න මම කරේ අර කරපු වැඩ තුනම තමයි. අර කරපු වැඩ තුනම තමයි. මේ මම ඕගොල්ලන්ට දෙයක් කිව්වොතින් එහෙම දැන් ඕගොල්ලන්ගේ මම අහුවොතින් ඔයාට එකේ ඉඳලා 2000ට ගනින්න පුළුවන්ද කියලා අහුවොතින් එහෙම ඕගොල්ලෝ කියයි මම රුපියල් 5000ක් දෙනවා එකේ ඉඳන් 2000ට ගනින්න පුළුවන් ළමයෙකුට ගණන් කරලා පෙන්නන්න කියලා. අනිවාර්යෙන් හැමෝම අභියෝගය බාර ගන්නවා. ජීවිතේ කවදාවත් ගණන් කරලා තියෙනවද? නැහැ. ඒතර මොකක්ද ඒ තියෙන්නේ? ඒක තියෙන රටාවක් ඕගොල්ලෝ දන්නවා. ඒ රටාව දන්න හින්දා ඕගොල්ලන්ට ඒක ඕනම සංඛ්‍යාවක් දක්වා පුළුවන් කියලා ඕගොල්ලෝ ගා විශ්වාසයක් තියෙනවා. ඉතින් අපිට මේ සියලුම ගණන් ක්‍රම ඔක්කොම හදාන්න කියන ඒවා කරන්න බැරි වෙයි. හරිද? ඒ කියන්නේ මේ A level විභාගයට යනකොට මේ A level පොත්වල තියෙන ඔක්කොම ගණන් ටික සර්ලා දීපු ඔක්කොම ඩියුට් ටික ඉවර කරලා යන්න බැරි වෙයි. නමුත් ඕගොල්ලෝ කිසියම් රටාවකට හුරු වෙලා තියෙන්න ඕන. පැටර්න් එකක් හඳුනගෙන තියෙන්න ඕන. මෙන්න මෙහෙමයි මේවා හදන්නේ. දැන් මම ඝර්ෂණීය ගණන් වලට යම් කිසි රටාවක් කිව්වනේ. අවස්ථා 3ක් තියෙනවා. ඒ අවස්ථා 3ෙන් මොකක්ද කියලා හඳුනා ගන්න. ඊට පස්සේ ඒක හඳුනාගෙන ඒක උස්සේ හදාගෙන යන්න කියලා. අන්න ඒ වගේ මේවයි රටාවක් තියෙනවා. අන්න ඒ රටාව තමයි පුළුවන් කරගන්න ඕන. හරි. ඊට පස්සේ තුන්වෙනි ගාන බලන්න. ඉක්මන් කරන්න.